වස්සාන ධර්ම දේශනා අද මේ ඇසල පුන් පොහෝ දවසේදී අපි අදිෂ්ඨාන කරගමු. අනේ අපිටත් මේ දුක් විඳ විඳ සතර අපායේ වැටි වැටි යන සසර ගමනින් සදහටම අත්මිදී සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන හැටියට ත්‍රිපරිවට්ට දෝදසාකාර හැටියට අවබෝධ කරගෙන හැම දුක් නසා අමා නිවනින් සැනසෙන්නට මෙම සියලු පුණ්‍ය ධර්මයෝ සියලු කුසල ධර්මයෝ මහෝපකාරී වෙත්වා කියලා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඇසළ පුර 15ක පොහෝ දිනයේ වෙනුවෙන් ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මල්කාන්ති විද්‍යාරත්න මහත්මිය, මේරිනෝනා මහත්මිය, මාග්‍රට් මහත්මිය, හර්ෂ දුෂ්මන්ත මහත්මයා සහ දිමුතු ප්‍රියංකර විද්‍යාරත්න මහත්මයා යන පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ සියලු සත් ප්‍රාර්ථනාවන් මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එලෙසින්ම ඉටු වේවායි සාදු සිතින් අපිත් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝචකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ඨං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසී අථාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්ති බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනට අප හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා, නමස්කාරය වේවා. තෙරුවන සතු අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලක්වැසි ප්‍රජාව සැනසීම ලබත්වා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත
කාරුණික පින්නතුනි, පෝදා දම් දෙසුම සමගින් ඔබ ඇසළ පුන් පොහෝදා මේ විදිහට ඒකාත්මික වෙනවා. කාරුණික සදැහැති පින්නතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් තවත් ඊ타ත්ම වටිනා මේ බුද්ධ ශාසනයේ අග්‍රගණ්‍යම දේශනාව අද දවසේදී ඔබ මෙසේ ශ්‍රවණය කරනවා. ඉතින් අද දවසේදී මෙම ධර්මානුශාසනාව ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදෙන පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දායක සදැහැතියන්ට මෙවැනි උත්තරීතර ධර්ම දානමය පින්කමක් සිදු කිරීමට සිත් පහළ කර ගැනීම පිළිබඳව දේශනාව ආරම්භයේදීම සිත්පතා නැවත නැවතත් ආශිර්වාද කරනවා. එසේනම් සදහැවතුනි, අපි අදට නියමිත දම් දෙසුම මෙසේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් ශ්‍රවණය කරමු. අද මෙම දම් දෙසුමට මා විසින් මාතෘකා කරගත්තා සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මේ ලෝකයට කරපු અભීත ප්‍රකාශයක්. භාග්‍යවතුන් වහන්සේ පවසනවා යතෝච කෝමේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු. මහණෙනි, තථාගතයන් වහන්සේට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ඒවන් තිපරිවට්ටං සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන හැටියට ද්වාදසාකාරං චතුරාර්ය සත්‍ය 12 ආකාරයට යථා භූත ඥාන දස්සන අතුලාන්තයෙන්ම යථාර්ථයෙන්ම නුවණින්ම යම් දිනෙක දැක ගන්නට පුළුවන් වුණාද? සුවිසුද්ධං අහෝසි, ඊ타ත්ම පාරිශුද්ධ ලෙස අවබෝධ කරගන්නට පුළුවන් වුණාද? අතාහම් භික්ඛවේ, අන්න එදා තමයි මහණෙනි තථාගතයන් වහන්සේ පච්චඤ්ඤාසින් ප්‍රතිඥා දුන්නේ, ලෝකයට හෙළිදරව් කළේ. සදේවකේ ලෝකේ, දෙවියන් සහිත ලෝකයේ, සමාරකේ, මාරයා සහිත ලෝකයේ, සබ්‍රහ්මකේ, බ්‍රහ්මයන් සහිත ලෝකයේ, සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය. ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුක්ත ලෝකයට තථාගතයන් වහන්සේ හෙළිදරව් කළා, පැවසුව, ප්‍රතිඥා දුන්නා. අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ. තථාගතයන් වහන්සේ වන මා විසින් අනුත්තරීය වූ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තා කියලා. තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම අද මෙම උත්තරීතර පුන් පොහෝ දවසේදී රැස් කරන සියලු පුණ්‍ය ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමිතාවක්ම වෙත්වා කියලා දේශනාව ආරම්භයේදීම සෙත් පතනවා, ආශිර්වාද කරනවා. සදහැවතුනි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා තමන් වහන්සේගේ ආරම්භක මංගල දම් දෙසුම වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා මෙම 2022 රාජ්‍ය වර්ෂයට වසර 2611ක් සපිරෙනවා. සෑහෙන කාලයක් නේ. නමුත් අදටත් අපි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම ශ්‍රවණය කරනවා. ජීවිත පරිත්‍යාගයෙන්, මහානීය කැපකිරීමකින් එදා සිට මේ දක්වා බුදුරජාණන් වහන්සේගේ
සැබෑම ශ්‍රී සද්ධර්මයේ වන ලෝක සත්වයන්ව සියලු දුක්ඛයන්ගෙන් අත්මුදවන සාම පණිවිඩය වන මෙම 84000ක් පමණ වන උතුම් ධර්මස්කන්ධය කටපාඩමින් දරාගෙන ආපු ආරක්ෂා කරගෙන ආපු බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී කටයුතු කරපු හැම දිනාටම අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. බුදු සසුන ආරක්ෂා කරන්නට අල්පමාත්‍ර වශයෙන් හරි කැපවෙච්ච හැම දිනාටම පින් සිදු වේවා, යහපත වේවා, නිවන් සුවයෙන් සැනහීමට පත්වේවා කියලා අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු. අද ඔබට කියලා දෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය. බුදුරජාන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ එදා රාත්‍රී කාලයේ වැඩ සිටිද්දී එදා පුන් පොහොය දවස, එදා ඇසළ පුන් පොහොය දවස, අද වගේම දවසක් තමන් වහන්සේව අතහැරලා දාලා ගිය, තමන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු ඒ 5 දෙනාට බුදුරජාන් වහන්සේ මහා කරුණාවෙන්, ලෝකානුකම්පාවෙන් තමන් වහන්සේ අසංකේය කල්පලක්ෂ 4ක් ගොඩාක් දුක් විඳලා අවබෝධ කරගත්ත උතුම් ශ්‍රී සද්ධර්මය ලෝභ නැතිව, මසුරු නැතිව, දෙහිතක් නැතිව මේ විදිහට කියලා දෙනවා. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි, නිවන් අවබෝධය පතාගෙන ඉන්න ශ්‍රාවකයා, සාංසාරික විමුක්තිය අපේක්ෂාවෙන් ඉන්න ශ්‍රාවකයා අන්ත දෙකට වැටෙන්න හොඳ නැහැ. මේ අන්තයන්ගෙන් අත්මිදිය යුතුයි, නිදහස් විය යුතුයි. අන්ත දෙක භාවිතා නොකළ යුතුයි. යෝචායන් කාමේසු කාම සුකල්ලිකාන යෝගෝ. මහණෙනි, මේ ලෝකේ අන්තයක් තිබෙනවා. කාමයන්ටම හිත ඇදිලා, බැඳිලා, ගැට ගැහිලා, කාමයන් නිසාම සිනහ වෙනවා, අඬනවා, සතුටු වෙනවා, දුක් වෙනවා, ඕනෙ වෙනවා, එපා වෙනවා, පිළිගන්නවා, ප්‍රතික්ෂේප කරනවා, හොයාගෙන යනවා, ආපහු දාලා යනවා. මේ විදිහට කාමයන් තුලම ඉන්න උදවිය ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තුලින් ලෝකය විඳින මිනිස්සු ඉන්නවා. අන්න ඒ කාම සුකල්ලිකානු යෝගයේ වනාහි හීනෝ ලාමක දෙයක්, ගම්මෝ ග්‍රාම්‍ය දෙයක්, පෝතුජ්ජනිකෝ අවබෝධයක් නැති මිනිස්සු ජීවත් වෙන විදිහක්, අනරියෝ ආර්ය භාවයට පත් නොවන දෙයක්, අනත්ත් සංහිතෝ කිසිම තේරුමක් නැති දෙයක්. යෝචායන් අත්තගලමතානු යෝගෝ. විමුක්තිය අපේක්ෂා කරන කෙනා තමන්ට වද හිංසා පමුණුවල හරියන්නේ නැහැ. තමන්ට දුක් දීලා හරියන්නේ නැහැ. තමන්ව තමන් නසාගෙන හරියන්නේ නැහැ. ඒ තමන්ව ක්ලාන්තයට පත් කර ගැනීම, තමන්ට දුක් දීම, දුක්ඛෝ, ඒක දුක්ඛිතයි, අනරියෝ, ඒක ආර්යයන් වහන්සේලාගේ ගමන් මඟ නෙවෙයි, අනත්ත් සංහිතෝ, ඒකත් කිසිම තේරුමක් නැති දෙයක්. ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මහණෙනි, මේ පවසන ලද කාම සුකල්ලිකාන යෝගී අන්තයත් බැහැරකොට තමන්ව ක්ලාන්ත කර ගැනීම නම් වූ
අත්තකිලමතාන යෝගයත් බැහැරකොට ඒ කාරණා දෙක අන්ත දෙකක් බව අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ අபிසම්බුද්ධා ඊතා හොඳින් අවබෝධ කරගත්තා මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව. මහණෙනි මේ මධ්‍යම ප්‍රතිපදාව චක්කුකරණි ලෝකේ දිහා බලන්නට ධර්මයෙන් ඇසක් ලබා දෙනවා. ඥානකරණි නුවණ උදා කරනවා. උපසමාය කෙලෙස් පීඩා සංසිඳවනවා. අභිඥාය විශේෂ ඥානය ඇති කරවනවා. සම්බෝධාය අවබෝධයට පත් කරවනවා. නිබ්බානාය සංවත්තති අමා මහ නිවනින් සැනසීමට පත් කරවනවා. කුමකින්ද? මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවෙන්. දැන් අපටත් අවශ්‍ය වෙන්නේ මේ සැනසීමද කියලා අපි බලන්න ඕනේ. කතමාචසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා. මහණෙනි කුමක්ද ඒ මධ්‍යම ප්‍රතිපදාව? තථාගතේන අபிසම්බුද්ධා තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද? චක්කුකරණි ධම්මැස ලැබෙනවා නම්, ඥානකරණි ඥානය ලැබෙනවා නම්, උපසමාය කෙලෙස් පීඩා සංසිඳෙනවා නම්, අභිඥාය ඥානය ලැබෙනවා නම්, සම්බෝධාය අවබෝධයට පත් කරවනවා නම්, නිබ්බානාය සංවත්තති අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබෙනවා නම් කුමක්ද ඒ මධ්‍යම ප්‍රතිපදාව? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සෙය්‍යතිදං මොනවාද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති කරුණු? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. අයංකෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මහණෙනි මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේ විසින් ඊතා හොඳින් මනවින් ගැඹුරින් අවබෝධ කොට වදාළ මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරාට පස්සේ තමයි මහණෙනි චක්කුකරණි ලෝකේ දිහා බලන්න ධම්මැස් ලැබෙන්නේ, ඥානකරණි නුවණ ලැබෙන්නේ, උපසමාය කෙලෙස් පීඩා සංසිඳෙන්නේ, අභිඥාය විශේෂ ඥානය පහළ වෙන්නේ, සම්බෝධාය පුළුල් ගැඹුරු අවබෝධයක් ඇති වෙන්නේ, නිබ්බානාය සංවත්තති අමා මහ නිවනටපත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ මූලික මාතෘකාව විග්‍රහ කරලා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා පෙන්වලා ඊට පස්සේ පෙන්වනවා මෙතෙන් සිට චතුරාර්ය සත්‍ය ධර්මය. බුදුරජාන් වහන්සේගේ පළමු හෙළිදරව්ව ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි මෙන්න මෙයට කියනවා දුක නම් වූ පරම සත්‍ය කියලා. ජාතිපි දුක්ඛ ඉපදෙන්නට සිදුවීම දුකක්. ජරාපි දුක්ඛ ඉපදිච්ච පුද්ගලයා දි รา පත් වීම දුකක්. ව්‍යාධිපි දුක්ඛෝ උපන් සත්වයා රෝග පීඩා වලට ගොදුරු වීම දුකක්. මරණම්පි දුක්ඛං උපන් සත්වයාට මිය දෙන්නට සිදුවීම දුකක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රිය පුද්ගලයන් සමග අප්‍රිය දේවල් සමග එකට එක්වෙන්නට සිද්ධ වීම දුකක්. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය පුද්ගලයන්ගෙන් ප්‍රිය දේවල් වලින් දුරස් වන්නට වෙන් වෙන්නට ඈත් වෙන්නට සදහටම තාල යන්නට සිද්ධ වීම දුකක්. යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං හිතින් හිතාගෙන ඉන්න, හිතින් පතාගෙන ඉන්න, හිතින් මවාගෙන ඉන්න
සිහින දකිමින් ඉන්න, ඉලක්ක කරගෙන ඉන්න දේවල් ඇස් පනා පිටම බොඳ වෙලා යද්දි, අහිමි වෙලා යද්දි, නැති වෙලා යද්දි Taman ඒ කැමති දේවල් නොලැබීම දුකක්. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ සමස්ත දුකම කැටි කොට දැක්කුවොත් පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කියන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පවසනවා දුකට හේතුව. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි, කුමක්ද දුක හට ගැනීම නම් වූ පරම සත්‍ය කියලා කියන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා. යම් කිසි තණ්හාවක් ඇද්ද යලි උපද්දවන නන්දි රාග සහගත ආස්වාදයෙන් අලවන తත්‍ර తත්‍රාභිනන්දිනී යන තැන උපදින තැන Tamanට ආස්වාදයක් ආනන්දයක් ලබා දෙන ඒ තණ්හාව නම් කිම සෙය්‍යතිදං. මොනවද ඒ තණ්හාවට අයිති කාරණා? කාම තණ්හා. කාමයන් කෙරෙහි හිත ඇදී යාම. භව තණ්හා. යලි උපතක් කරා යාමේ අභ්‍යන්තරික ආසාව. විභව තණ්හා. නොපැවැත්ම පිණිස ඇති ආසාව. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කරනවා දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය. මහණෙනි, කුමක්ද දුක නැතිවීම නම් වූ පරම සත්‍ය කියලා කියන්නේ? යෝ තස්සා යේව තණ්හාය. අර මුලින්ම පවසන ලද කාම භව විභව යන ත්‍රිවිධ තණ්හාවන්ගෙන් අශේෂ විරාග නිරෝධෝ. ඒ ත්‍රිවිධ තණ්හාව ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කිරීමක් වෙයිද? ඡාගෝ. ඒ තණ්හාව අත්හැර දැමීමක් වේද? පටිනිස්සග්ගෝ. තණ්හාව දුරු කිරීමක් වේද? මුත්ති. තණ්හාවෙන් නිදහස් වීමක් වේද? අනාලයෝ. කෙලෙස් සහිත දේවල් ගැන හිතේ තියෙන ආලය මුළුමනින්ම දුරු කිරීමක් වේද? මෙන්න මෙය තමයි මහණෙනි දුකේ අවසානය නම් වූ දුක්ඛ නිරෝධය කියලා පවසන්නේ. ඊට පස්සේ පෙන්වනවා භාග්‍යවතුන් වහන්සේ හතරවන ආර්ය සත්‍ය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍යං. මහණෙනි, දුකෙන් නිදහස් වීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය කිම? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සෙය්‍යතිදං. මොනවද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති කාරණා? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ඇති අවබෝධක් ඥානය වනාහි සම්මා දිට්ඨියයි. ඒ ආර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන සම්මා දිට්ඨියෙන් යුක්ත ශ්‍රාවකයා කරන කල්පනාව සම්මා සංකල්පයයි. ආර්ය සත්‍ය අවබෝධයට අදාළව පවසන වචන සම්මා වාචාවන් හැටියට හඳුන්වනවා. ඒ ආර්ය සත්‍ය අවබෝධයට අදාළවම ක්‍රියා කිරීම සම්මා කම්මන්තයයි. ආර්ය සත්‍ය අවබෝධය කරා යන ගමනේදී ධාර්මික ජීවිතයක් ගත කිරීම සම්මා ආජීවයයි. ශ්‍රාවකයා අකුසල් දුරුකොට කුසල් දියුණු කර ගැනීමට වෑයම් කිරීම සම්මා වායාමයයි. තමන්ගේ මානසික කල්පනාව කුසල් දහම් වෙත ඇද බැඳ තබා ගැනීමේ ඒ ශක්්‍යතාවය සම්මා සතියයි. කුසල ආරමුණ තුල හිත ඒකාත්මික කර ගැනීම සම්මා සමාධියයි.
භාගතුන් වහන්සේ ඊට පස්සේ පෙන්වනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිපරිවට්ටය සහ ද්වාදසාකාරය හැටියට. අපි මෙතෙන් සිට ඒ ගැඹුරු කාරණා ඊ타මාත්ම අවධානයෙන් සදහැසිත උපදවා විමසුම් නුවණින් ඉගෙන ගත යුතුය. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මහණෙනි, මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍ය කියලා තථාගතයන් වහන්සේට මීට පෙර නොඇසූ, මීට පෙර අවබෝධ නොවූ මෙම ධර්ම න්‍යාය අවබෝධ කර ගැනීමට චක්කුන් උදපාදි දහම් මැස ඉපදුනා. ඥානං උදපාදි ඥානය ඉපදුනා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව ඉපදුනා. විද්‍යා උදපාදි විද්‍යාව ඉපදුනා. ආලෝකෝ උදපාදි ආලෝකය ඉපදුනා. තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ. මහණෙනි, තථාගතයන් වහන්සේ මීට පෙර නොඇසූ, මීට පෙර අවබෝධ කරලා නොතිබ්බ මේ දුක නම් වූ ආර්ය සත්‍ය හරියටම අවබෝධ කරගත්තා. මේ දුක නම් වූ ආර්ය සත්‍ය ඊ타ත්ම ගැඹුරින් පුළුල් ලෙස අවබෝධ කරගත යුතුයි කියලා. පරිඤ්ඤයන්ත කියන්නේ ඒකයි. අවබෝධ කරගත යුතුයි. ගැඹුරින් කිමිදී බැලිය යුතුයි. කුමක් දිහාද? Taman විඳින දුක දෙස. අන්න ඒ Taman විඳින දුක දෙස ගැඹුරින් කිමිදිලා බැලීම පිණිස තථාගතයන් වහන්සේට දහම් ඇස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. තංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ. මහණෙනි, ඒ දුක නම් වූ ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන ලදී කියා තථාගතයන් වහන්සේට කලින් නොතිබූ, කලින් අවබෝධ නොවූ ඒ ධර්මය, ඒ ධර්ම ක්‍රමය, ඒ ධර්ම න්‍යාය තේරුම් ගැනීමට දහම් ඇස උපන්නා, ඥානය උපන්නා, ප්‍රඥාව උපන්නා, විද්‍යාව උපන්නා, ආලෝකය උපන්නා. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ. මහණෙනි, මෙන්න මේ හින්දා තමයි දුක් හටගන්නේ කියලා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව තථාගතයන් වහන්සේට කලින් අසා නොතිබ්බ, කලින් අවබෝධ නොකර තිබ්බ ඒ ධර්මය අවබෝධ කර ගන්නට දහම් ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. තංකෝ පනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ. මහණෙනි, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය මුළු මනින්ම දුරු කරගත යුතුයි කියලා මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් මැස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. ඒ වගේම මහණෙනි, තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනන්ති මේ භික්ඛවේ. දුක හට ගන්නට හේතු වන ඒ ත්‍රිවිධ තණ්හාව, ඒ දුක්ඛ සමුදය මුළු මනින්ම යම් දවසක ප්‍රහාණය වුණා නම්, මේ ප්‍රහාණය වූයේ දුක්ඛ සමුදයයි ත්‍රිවිධ තණ්හාවයි කියලා පෙර නොඇසූ විරූ ධර්මයන්හි තථාගතයන් වහන්සේට දහම් ඇස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. මහණෙනි, ඒ වගේම ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ.
මෙන්න මෙහෙමයි දුක අවසන් වෙන්නේ කියලා. පෙර නොඇසූ විරු ධර්මයේ තේරුම් ගැනීමට තථාගතයන් වහන්සේට දහම් මැස පහළ වුණා. ඥානය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. ඒ වගේම මහණෙනි, තංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ. මහණෙනි, ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගත යුතුයි කියලා පෙර අහලා නොතිබ්බ අවබෝධ නොකර තිබ්බ ධර්මය අවබෝධ කර ගැනීමට චක්කුං උදපාදි ධම්මැස උපන්නා, ඥානං උදපාදි ඥානය උපන්නා, පඤ්ඤා උදපාදි ප්‍රඥාව උපන්නා, විද්‍යා උදපාදි විද්‍යාව උපන්නා, ආලෝකෝ උදපාදි අවිද්‍යා අඳුර දුරු වී ධර්මාලෝකයේ උපන්නා. තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ. මහණෙනි, ඒ දුකේ අවසානය පරිපූර්ණ ලෙස සාක්ෂාත් කරගත්තා කියලා පෙර නොඇසූ විරු ධර්මයන්හි ධම්මැස පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. ඒ වගේම මහණෙනි, ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ භික්ඛවේ. මෙන්න මේ මාර්ගය තමයි සියලු දුක් අවසන් කරන්නට ඇති මාර්ගය කියලා පෙර අවබෝධ නොවී තිබ්බ, පෙර වටහා නොගත්, පෙර අහලා නොතිබ්බ ඒ පිළිවෙත අවබෝධ කරගන්නට චක්කුම් උදපාදි ධම්මැස ඉපදුනා, ඥානං උදපාදි ඥානය ඉපදුනා, පඤ්ඤා උදපාදි ප්‍රඥාව ඉපදුනා, විද්‍යා උදපාදි විද්‍යාව ඉපදුනා, ආලෝක උදපාදි ආලෝකය ඉපදුනා. තංකෝ පනිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ. මහණෙනි, ඒ හැම දුකින්ම අත් මිදෙන්නට තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ දහම් වැඩපිළිවෙල අනුගමනය කළ යුතුයි, භාවිතා කළ යුතුයි කියලා පෙර කාගෙන්වත් අහලා නොතිබ්බ, මීට පෙර මා විසින් අවබෝධ නොකොට තිබ්බ ඒ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දහම් ඇස උපන්නා, ඥානය උපන්නා, ප්‍රඥාව උපන්නා, විද්‍යාව උපන්නා, ආලෝකය උපන්නා. තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ. මහණෙනි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සීල සමාධි ප්‍රඥා ලෙස පරිපූර්ණ හැටියට අවබෝධ කරගත්තා කියලා තථාගතයන් වහන්සේට මීට පෙර නොඇසූ, මීට පෙර වටහා නොගත්, මීට පෙර අවබෝධ නො වූ ධර්මයන් අවබෝධ කරගන්නට චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි. මේ හැම වචනකින්ම කියන්නේ සම්මා දිට්ඨිය ගැන, ප්‍රඥා ඉන්ද්‍රිය ගැන, ප්‍රඥා බලය ගැන, අමා මහ නිවන ගැන, විමුක්තිය ගැන තමයි. මෙන්න මේ විවිධ පදවලින් එකම අර්ථය ශ්‍රාවකයන්ට උන්වහන්සේ විසින් හෙළිදරව් කළේ. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම අභීත ප්‍රකාශයක්, අව්‍යාජ පැහැදිලි ප්‍රකාශයක් කරනවා. යාවකීවංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු. මහණෙනි, යම් කිසි දවසක තථාගතයන් වහන්සේ
මෙන්න මේ ආකාරයට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණව අවබෝධ නොකොට තිබියදී මේසු චතුසු අරිය සත්‍යේසු ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයට යථා භූත ඥාන දස්සන යථාර්ථවාදීව ඥාන දර්ශනයෙන් නසු විසුද්ධං අහෝසි පරිපූර්ණව අවබෝධ නොකොට තිබියදී නේවතාවාහං භික්කවේ මම කවදාවත් මේ ලෝකයාට ප්‍රතිඥා දෙන්නට ගියේ නෑ පවසන්නට ගියේ නෑ දෙවියන් සහිත ලෝකයේ මරුන් සහිත ලෝකයේ බ්‍රහ්මයන් සහිත ලෝකයේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකයේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුක්ත ලෝකයේ මම දැන් සම්මා සම්බුද්ධයි. දැන් මම පරිපූර්ණයි. දැන් මං සියලු දුකෙන් නිදහස් වුණා කියලා මම කිසි කලක මේ චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයට අවබෝධ නොවී තිබියදී ලෝකයාට ප්‍රතිඥා දෙන්න ගියේ නෑ. දැන් මම පරිපූර්ණයි කියලා. කොච්චර අව්‍යාජයිදනේ. කොච්චර ඍජුයිද? කොච්චර පැහැදිලිද බලන්නකෝ. කොච්චර අවංකයිද? ඊට පස්සේ උන්වහන්සේ පවසනවා මම ඔබට මුලින්ම සඳහන් කරපු අර මාතෘකා පාඨය. යතෝචකෝ මේ භික්ඛවේ. නමුත් මහන්නේ යම් දවසක ඉමේසු චතුසු අරිය සත්‍යේසු මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඒවන් ත්‍රිපරිවට්ටං සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන හැටියට පරිවර්ත තුනකින් ද්වාදසාකාරං 12 ආකාරයකින් යථා භූත ඥාන දස්සනං යථාර්ථවාදීව ඥාන දර්ශනයෙන් යම් දිනක අවබෝධ කළා නම් අන්න එතෙන් සිට අන්න එදා සිට අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් අන්න එතෙන් සිට එදා සිට තමයි මහණෙනි මා මේ ලෝකයාට ප්‍රතිඥා දුන්නේ දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුක්ත ලෝකයේ මම අභීතව ප්‍රකාශ කළා මම තමයි සම්මා සම්බුද්ධ කියලා. දැන් උන්වහන්සේ මේ සම්මා සම්බුද්ධයි කියලා මුලින්ම පවසන්නේ පස්වග ශ්‍රමණයන්ට නෙමෙයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා මුලින්ම පැවසුවේ මාරයාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා මුලින්ම පැවසුවා උපකාජීවකට. ඒක හරි ලස්සන කතාවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවේ ඉඳලා වර්ණැස ඉසිපතන මිගදායට පස්වග ශ්‍රමණයන්ට ධර්මයේ දේශනා කරන්නට පාගමනින්ම වඩින අතරතුර ආගන්තුකයෙක් මුණ ගැහුණා. ඔහුගේ නම උපකාජීවක. උපකහනවා. ඔබ වහන්සේ අනන්ත ජිනද? එතකොට භාග්‍යවතුන් වහන්සේ පවසනවා අහංහි අරහා ලෝකේ මම තමයි ලෝකයේ උත්තරීතර රහතන් වහන්සේ. අහං සත්තා අනුත්තරෝ මම තමයි ලෝකයාට ඊතර වීමට මඟ පෙන්වන ශාස්ත්‍රූවරයා. ඒකෝමි සම්මා සම්බුද්ධෝ මම හුදකලාවේ තනිවයි සම්බුද්ධත්වයට පත් උනේ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නිවි සැනහි කිය කෙනෙක්. කොයිතරම් ලස්සනයිද බලන්නකො බුදු වදන්. ඒ සම්බුදු අවබෝධය. ඊට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ පස්වග භික්ෂූන්ට පැවසුවේ මහණෙනි මම සම්බුද්ධත්වයට පත් වුණා. මුලින්ම පස්වග ශ්‍රමණයන් වහන්සේලා මේක පිළිගත්තේ නැහැ විශ්වාස කරේ නැහැ. ඒ අය භාග්‍යවතුන් වහන්සේට කතා කළේ සහෝදරවාදයෙන්. ඒ කියන්නේ ආයුෂ්මතුනි කියන ශාසනික වචනයෙන්. එතකොට ඒ ආයුෂ්මතුනි කියන වචනය Tamanට සමාන වයසේ ඉන්න අයට කියන පදයක්. ඒක ශාසනික හරි ලස්සන වැදගත් වචනයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැවසුවා මහණෙනි තථාගතයන් වහන්සේට ආවුසෝ වාදයෙන් අමතන්න එපා. ඒක නුසුදුසුයි. එතකොට බුදුරජාණන් වහන්සේට පවසනවා මේ පස්වග ශ්‍රමණයන් වහන්සේලා ඔබ වහන්සේ අච්චර දුක් විඳලත් ඒ පිළිවෙත අත්හැරලා දාලා
ගමට පිණ්ඩපාතේ වැඩම කරලා දැන් මේ පෘෂ්ටිමත්ව ලස්සන බබලන සිරුරක් සහිතව සිටිද්දී ඔබ වහන්සේව දැන් පිළිගන්න කියලාද අපිට කියන්නේ? ඔබව පිළිගන්න කියලාද අපිට කියන්නේ? ඔබ අවබෝධ කරගත්තා කියලාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සෝතං ඕදහත භික්ඛවේ අමතමදිගතං. මහණෙනි, කන්‍යමාසන්න. මට අමෘත පදය අවබෝධ වුණා. මම සම්මා සම්බුද්ධයි. අමාරුවෙන් තමයි කැමති කරවාගෙන මේ ධර්මය ඒ අයට කියලා දෙන්නේ. බලන්නකොනේ බුදු කෙනෙකුගේ කැපකිරීම. අනිත් කාරණේ තමයි දැන් කෙනෙකුට මේ අර ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරම් කියන එක පැහැදිලි නොවෙන්න පුළුවන්. පිනතුනි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන ගමනේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වන පිළිවෙලක් තිබෙනවා. චතුරාර්ය සත්‍ය කොටස් 3කට භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වලා දෙනවා. සත්‍ය ඥාණයට කොටස් 4ක් අන්තර්ගතයි. කෘත්‍ය ඥාණයට කොටස් 4ක් අන්තර්ගතයි. කෘතඥාණයට කොටස් 4ක් අන්තර්ගතයි. ඒතර කීයද? 4 3ක් 12යි. සත්‍ය ඥාණයට අයිති කොටස් 3 තමයි දුක නම් වූ ආර්ය සත්‍ය සත්‍යක්මයි. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය සත්‍යක්මයි. දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය සත්‍යක්මයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය සත්‍යක්මයි කියන සත්‍ය ඥාණයට, ශ්‍රද්ධාවට, අවබෝධයට පැමිණෙන්නට ඕනේ. එතකොට ඒක සත්‍ය ඥාණයට අයිති කරුණු 4. කෘත්‍ය ඥාණයටත් කරුණු 4ක් අන්තර්ගතයි. දුක අවබෝධ කළ යුතුයි. දුක්ඛ සමුදය නම් වූ ත්‍රිවිධ තණ්හාව දුරු කරගත යුතුයි. දුක්ඛ නිරෝධය නම් වූ අමා මහ නිවන ත්‍රිවිධ තණ්හාව ප්‍රහාණය කොට සාක්ෂාත් කරගත යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා ලෙස ප්‍රගුණ කරගත යුතුයි. එතකොට ඒක කෘත්‍ය ඥාණයට අයිති කාරණා 4. දැන් 4 4 8යි. සත්‍ය ඥානෙ 4යි, කෘත්‍ය ඥානෙ 4යි. ඒක කෘත කරලා ඉවරයි. ඒ කෘත ඥාණයට අයිති කාරණා 4 තමයි දුක අවබෝධ කළා. දුක්ඛ සමුදය නම් වූ ත්‍රිවිධ තණ්හාව මුළු මනින්ම ප්‍රහීන කළා. දුක්ඛ නිරෝධය නම් වූ තණ්හා ප්‍රහාණය කිරීමෙන් ලබන අමා මහ නිවන සාක්ෂාත් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළා. එතන කාරණා 4යි. එතකොට සත්‍ය ඥානයට කාරණා 4යි, කෘත්‍ය ඥානයට කාරණා 4යි, කෘතඥානයට කාරණා 4යි. 4 වරක් 3 12යි. මේකට කියනවා ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියලා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඥානංච පනමේ දස්සනං උදපාදි. අකුප්පා මේ චේතෝ විමුක්ති. අයමන්ති මා. ජාති නත්ථිදානි පුනබ්භවෝති. මාහට ඥාන දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේමය. මේ වනාහි මාගේ අවසාන උපත වේ. යලි මාහට පුනර්භවයක් නැත්තේය කියලා භාග්‍යවතුන් වහන්සේ උදානයක් ප්‍රකාශ කළා. ඉදම වෝච භගවා අත්තමනා පංචවග්ගියා බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන දේශනය වදාළසේක. බොහෝසෙයින්ම සතුටටපත් ඒ පස්වග භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ උතුම් ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුක්තව පිළිගත්තාහුය. දැන් ඔන්න චතුරාර්ය සත්‍යයට අදාළව භාග්‍යවතුන් වහන්සේගේ ආරම්භක දේශනාව දේශනා කොට අවසන්. බලමු ඊට පස්සේ මොකක්ද වෙන විස්තරය කියලා. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මි භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි. මේ දේශනාව අවසන් වෙද්දී හැමතෙම වඩා වැඩිමහල්ව හිටපු ඒ කොණ්ඩඤ්ඤ ශ්‍රමණයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තා.
ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තා කියලා කියන්නේ සෝතාපන්න මාර්ග ඵලයටපත් වුණා. මොකද්ද සෝතාපන්න මාර්ග ඵලය කියලා කියන්නේ? යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. පටිච්ච සමුප්පාද න්‍යාය තුල ශ්‍රාවකයාට අවබෝධ වෙනවා යම් තාක් දේවල් හේතු නිසා නම් හටගන්නේ. ඒ හැම දේවල්ම හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයට අයිති කියලා. ඒ ධර්මතාවය, ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ පටිච්චසමුප්පාද න්‍යාය අවබෝධ වීමෙන්. ඒක ඕනෑම ශ්‍රාවකයෙකුට සෝතාපන්න වීමේදී ඇතිවෙන ස්වභාවික න්‍යායක්. ඒක දහම් න්‍යායක්, දහම් ක්‍රමයක්. දැන් මේ ධම්සක් පැවතුම් දේශනාව සිද්ධ කරනකොට භාගතුන් වහන්සේ සමග මනුස්ස ලෝකේ කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් ඉන්නවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අසජී කියන ශ්‍රමණයන් වහන්සේලා 5 දෙනෙක් ඉන්නවා. ඒතර මුලින්ම අවබෝධ වෙන්නේ කාටද? කොණ්ඩඤ්ඤ ශ්‍රමණයන් වහන්සේට. හැබැයි පින්නතුනි, මනුස්ස ලෝකේ හිටියේ මිනිසුන් 5 දෙනෙක් වුණාට, ශ්‍රමණයන් 5 දෙනෙක් වුණාට දස දහසක් ලෝක ධාතු වල දෙවිවරු භාග්‍යවතුන් වහන්සේගේ මේ ආරම්භක මුල්ම මංගල ධම්සක් දෙසුම අහස සිසාරා පිරිවරා ශ්‍රවණය කරමින් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ධම්සක් දෙසුම පවත්වද්දී මේ දහම් කාහල නාදය, මේ දහම් ഘോഷාව පොළොව ඇසුරෙන් සිටින භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා සිටින බ්‍රහ්මයන් දක්වාම මේ දහම් ഘോഷාව පැතිරිලා ගියා. එහෙනම් අපි මෙන්න මේ කාරණේත් අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මේ දහම් ഘോഷාව? නිකන් සාදුනාදයක් විතරක්ද? නිකන් උත්සව ශ්‍රීයක්ද? නැත්තම් මේ බෙර සංගීත භාණ්ඩ ආදී වාදනය කිරීමක්ද කියන එක අපි අවබෝධ කරගත යුතුයි. මෙන්න දහම් කාහල නාදය. පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුස්සාවේසු. භාග්‍යවතුන් වහන්සේ ධම්සක් දෙසුම පවත්වද්දී, දේශනා කරද්දී පොළොව ඇසුරු කරගෙන ඉන්න භූමාටු දෙවියන් මෙන්න මෙහෙම මහා හඬින් ප්‍රකාශ කරන්න ගත්තා. ඒතම් භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති වශයෙන්. ඒ කියන්නේ පින්නතුනි, පොළොව ඇසුරෙන් ඉන්න දෙවියන් ප්‍රකාශ කළා භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තරීය වූ ධම්සක් දෙසුම දේශනා කළා. ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා, කරකවන්නට යෙදුනා. භාග්‍යවතුන් වහන්සේ විසින් කරකවන ලද ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රකාශිත ඒ ධර්ම චක්‍රය ආපස්සට හරවන්න බෑ කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, ලෝකේ කිසිම කෙනෙකුට බුදුරජාන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් නෙමෙයි කියලා ආපස්සට හරවන්න බෑ. ඒක බොරුයි කියලා හේතු කාරණා පවසන්න බෑ. ඔන්න ඕක තමයි දෙවියන් කරපු කාහල නාදය. ඕක තමයි සද්ද මනුස්සාවේසුන් කියන එකේ අර්ථය. එතකොට පොළොවවාසී දෙවියන්ගේ මේ ගෝසාව චාතුම් මහරජක දෙවියන්ට ඇහුණා. චාතුම් මහරජක දෙවියොත් ගෝසා කරන්න ගත්තා. මේ ප්‍රකාශයම කළා. ඒක ඇහුණා තව්තිසා දෙවියන්ට. තව්තිසා දෙවියන්ගේ හඬ ඇහුණා යාම දෙවියන්ට. යාම දෙවියන්ගේ හඬ ඇහුණා තුසිත දෙවියන්ට. තුසිත දෙවියන්ගේ හඬ ඇහුණා නිම්මාන රතී දෙවියන්ට.
නිම්මාන රති දෙවියන්ගේ හඬ ඇහුණා පරනිම්මිත වසවත්ති දෙවියන්ට. පරනිම්මිත වසවත්ති දෙව්ලොව සිටින දෙවියන් මේ දහම් ഘോഷාව පවත්වද්දී ඒ හඬ ඇහුණා බ්‍රහ්ම පාරිසජ්ජ බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. එතෙන් සිට බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයන්ට. බ්‍රහ්ම පුරෝහිත ඒ බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා මහා බ්‍රහ්ම කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. මහා බ්‍රහ්ම කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා පරිත්තාභ බ්‍රහ්මයන්ට. පරිත්තාභ බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා අප්පමානාභ කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. අප්පමානාභ බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා ආභස්සර බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. ආභස්සර බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා පරිත්ත සුභ කියන බ්‍රහ්මයන්ට. පරිත්ත සුභ කියන බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා අප්පමාන සුභ කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. අප්පමාන සුභ බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා සුභකින්හ කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. සුභකින්හ කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා වේහප්පල බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. වේහප්පල බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා අවිහ බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. අවිහ බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා අතප්ප බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. අතප්ප බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා සුදස්ස කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. සුදස්ස කියන බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා සුදස්සී බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ට. සුදස්සී බඹලොවේ ඉන්න බ්‍රහ්මයන්ගේ හඬ ඇහුණා අකනිටා බඹලොව ඉන්න බ්‍රහ්මයන් දක්වා. සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සා වේසු. ඒ දහම් කාහල නාදය අකනිටා බඹලොව බ්‍රහ්මයනුත් පවත්වන්න ගත්තා. ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපපතිවත්තියන් සමනේනවා බ්‍රහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති ආදී වශයෙන්. ඊට පස්සේ පින්නතුනි ඒ මොහොතෙහිම ඒ ෂණයෙහිම ඉතිහතේන කනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබුග්ගංචි අයංච දස සහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේති. ඒ ෂණයෙහිම ඒ මොහොතෙහිම බ්‍රහ්ම ලෝක යම් තාක් වෙයිනම් ඒ තාක්ම මේ දහම් ഘോഷාව පැතිරලා ගියා. ඒ කියන්නේ අකනිටා බඹලොවටත් එහා බ්‍රහ්ම ලෝක යම් තාක් ඇතනම් ඒ හැම ලෝකවලටම මේ දහම් කාහල නාදය පැතිරලා ගියා. මේ දහම් කාහල නාදය මේ මහා විශ්වය පුරා පැතිරෙද්දි හැම ලෝකයකටම මේ දහම් කාහල නාදය ඇසෙද්දි මේ ලෝකය ගිගුම් දුන්නා. දස සහස්සී ලෝක ධාතුව ගිගුම් දුන්නා. බලවත්ව ගිගුම් දුන්නා. තදින්ම ගිගුම් දුන්නා. ඒක තමයි අර සංකම්පි සම්පකම්පි සම්පවේදී කියන වචන වලින් පාලියෙන් හඳුන්වා තිබෙන්නේ. අප්පමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුර හෝසි. අතික්කම්ම දේවානං දේවානුභවಂತಿ. මේ ධර්මා ලෝකයේ විශ්වය පුරා පැතිරෙද්දී දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගියා. බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධාලෝකය ශ්‍රී සද්ධර්මයේ ධර්මාලෝකය ආර්ය මහා සංඝයාගේ උත්තරීතර සංඝාලෝකය මේ විශ්වයේ පුරාම පැතිරලා ගියා. අතකෝ භගවා උදානං උදානේසි. එකල්හි භාග්‍යතුන් වහන්සේ නිරාමිස ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතභෝ කොණ්ඩඤ්ඤෝ. භවත් කොණ්ඩඤ්ඤ ඔබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. භවත් කොණ්ඩඤ්ඤ ඔබ චතුරාර්ය සත්‍ය මනවින් අවබෝධ කරගත්තා. ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසීති. එදා ඉඳලා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට හැම දිනාම කියන්න ගත්තා. මුලින්ම අවබෝධ කළේ කොණ්ඩඤ්ඤනේ. ඒක නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා ශ්‍රාවකයන් අතර අදටත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නාමය ප්‍රචලිතයි. ඉතින් මේක තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ පරිපූර්ණ බව. සමස්ත දේශනාව අපි ශ්‍රවණය කළා. ඉතින්
අද මේ ඇසල පුන් පොහෝ දවසේදී අපි අදිෂ්ඨාන කරගමු. අනේ අපිටත් මේ දුක් විඳ විඳ සතර අපායේ වැටි වැටි යන සසර ගමනින් සදහටම අත්මිදී සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන හැටියට ත්‍රිපරිවට්ට දෝදසාකාර හැටියට අවබෝධ කරගෙන හැම දුක් නසා අමා නිවනින් සැනසෙන්නට මෙම සියලු පුණ්‍ය ධර්මයෝ සියලු කුසල ධර්මයෝ මහෝපකාරී වෙත්වා කියලා. අද දවසේදී මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ මල්කාන්ති මහත්මිය විසින්. එතුමිය ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණේ කේ.පී. ඇලිස් නෝනා ආදරණීය අම්මාට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීමට, සෙත් පැතීමට, එමෙන්ම කුවේට් රටේ සේවය නියුතු මේරි නෝනා මහත්මියට සෙත් පැතීමට, එතුමියගේ පරලෝ සැපත් දෙමාපියන් ඇතුළු නමින් මිය පරලෝ ගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමට, සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම සෙත් පැතීමටත්, අගෝස්තු මාස 16 වන දිනට උපන් දිනය යෙදී ඇති එම්.එල්. හර්ෂ දුෂ්මන්ත මහත්මයාට සෙත් පැතීමටත්, ඔහුගේ බිරිඳ ඒ.කේ.ජී. කුමුදු මහත්මියට වගේම දියණිය සයුරි දම්සරණි ඇතුළු පවුලේ සිළු දෙනාටම සෙත් පැතීමටත්, පරගහලන්දේ පදිංචි කුවේට් රටේ සේවය නියුතු මාගරට් මහත්මියගේ පවුලේ නමින් මියගිය දෙමාපියන් ඇතුළු සිළු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමත්, සුජීවත්ව සිටින සිළු දෙනාට සෙත් පැතීමටත්, දිමුතු ප්‍රියංකර විද්‍යාරත්න මහත්මයාගේ සිය මුත්තණුවන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතර සුජීවත්ව වෙසෙන අත්තම්මා ඇතුළු දෙමාපිය සහෝදර සහෝදරියන්ට දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරනවා. සැමට උතුම් නිර්වාණාවබෝධය පිණිස මේ පින් මහෝපකාරී වෙත්වා. දිමුතු ප්‍රියංකර විද්‍යාරත්න මහත්මයාගේ අනාගත සිහින ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම මල් පල දරත්වා. මල්කාන්ති විද්‍යාරත්න මහත්මියට නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරන අතර මියගිය නැන්දනියට ආදරණීය සැමියා ඇතුළු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරනවා. හර්ෂ දුෂ්මන්ත ලියනගේ සහ නිමල් දිල්ෂාන් ලියනගේ පුතුණුවන් දෙපළ ඇතුළු ලේලිවරු මිනිපිරියන් සැමට නිදුක් නිරෝගී සුවය, සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන අතර දායකත්වය දැරූ සියලු පින්වතුන් ඇතුළු එම පවුල්වල සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් සැපසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සියලු යහපත වේවා. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමැති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත්, උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටත්, සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝ රත්නයටත්, අපි හැම දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිෂීන්ටත්, ලෝකේ පුරා වෙසෙන හැම දෙනාටමත් මෙම උත්තම කුසලය නිවන් සුව පිණිස හේතු වාසනා වේවා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. ඔබ සිළු දෙනාටම තෙරුවන් සරණ වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඇසල පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් මල්කාන්ති විද්‍යාරත්න, මේරි නෝනා මහත්මිය, මාග්‍රට් මහත්මිය, හර්ෂ දුෂ්මන්ත මහත්මයා, දිමුතු ප්‍රියංකර විද්‍යාරත්න මහත්මයා යන පින්වත් පිරිසගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් සියලුම දෙනාගේ පවුල්වල සැමට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතෙර වන්නට
මෙම මහානුභාව සම්පන්න ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. දහම් ඇසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මස ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා